සර් මොකද්ද මේ ටෙස්ට් කරන්නද? ටෙස්ට් කරන්නද නැත්නම් කියන්නද? කියන්න ඕන. ටෙක්ස්ට් ඕනේ නැහැ මට. මේ කියන්නද? ටෙක්ස්ට් මුකුත් ඕනේ නැහැ. ඔන්න අහන් ඉන්න. ඔක්කොම අහන් ඉන්න. right. මට දුන්නේ IP address එක 126.2.2.10. ඒක ඒ ක්ලාස් එකට එන්නේ. net address එක 126.0.0.0. broadcast address එක 126.255.255.255. ආයි කියන්න. broadcast address එකද? ඔව්. broadcast address එක 125.255.255.255. හරි. right. okay. මට දුන්නේ 192.168.1.2. ඒක C ක්ලාස් එකේ. ඒකේ network address එක 192.168.1.0. හරි. මේ broadcast address එක මේ 192.168.1.255. හරි. දැන් කො ඇන්ජිල ඇන්ජිලගේ කට වහලානේ තියෙන්නේ. කමන්නේ මට එවන්නකෝ උත්තර. broadcast address එක අංජිල හරිද මේ උත්තරේ? හරිද මේ උත්තරේ? ඒ ක්ලාස් එකේ එකක් නේ සර් IP එක. ඔව් හරිද මේ උත්තරේ? ටැග් ගාලා කවුරු හරි කෙනෙක් කියන්න අංජිල මං පාඩම ආයෙත් එක්ක කතා කරනවා. ටැග් ගාලා කවුරු හරි කෙනෙක් මේක බලලා උත්තරේ කියන්න. 10.0.0.0 තමයි network address එක. 10.10.255.255.255 තමයි broadcast address එක. right. 10.10.255.255 නේ. හරි. ඕකේ. දැන් මම අහපු ප්‍රශ්න තුනට අර සොනාලිට මෙච්චර කළා කරපු ප්‍රශ්න ටික යවන්න ටක් ගාලා නෝට්ස් ටිකයි ප්‍රශ්න ටිකයි යවන්න ඉක්මනට මැසේජ් එකක් දාලා තිනවා රශිනී මේ මුකුත් කරේ නෑ තාම. හරිනේ සොනාලි හරි right. දැන් කොහොමද මට කියන්න දැන් තුන් දෙනාගෙන් ප්‍රශ්න තුනක් ඇහුවා. කොහොම හරි තුන් දෙනා උත්තර දුන්නා. දිලුම් සහ රශිනී හරියට උත්තර දුන්නා. අංජලිය පොඩ්ඩක් ආවේ නැති නිසා ඊයේත් සමාහයට පොඩි ගැටලු තැන් ටිකක් ඇති. මං කතා කරන්නම් අංජල. දැන් මම මේක කියපුවාම මම මේ ප්‍රශ්නේ අහුවාම මං ඇහුවේ IP address තුනක් දීලා තුන් දෙනාගෙන් මේකේ network address එකයි broadcast address එකයි තමයි ඇහුවේ. මට කියන්න ඕන කවුද? දයාන්. කොහොමද මේ රශිනී දිලුමුණුයි අංජලේ උත්තර දුන්නේ? කටින් තමයි උත්තර දුන්නේ. හරිද? කොහොමද මේ එහෙම උත්තර දුන්නේ? ඉස්සෙල්ලා මේක මේ බලා ගන්න. network මේ IP address එකේ class එක මොකක්ද කියලා. ඒ class එකට අනුව දැන් අපි කියමු A class B class C class මේ එක අනුව broadcast address එකයි network address එකයි දෙක වෙනස් වෙනවා. ඒ කියන්නේ network address එක හැටියට ගණන් ගන්නේ අපිට
අපිගේ මේ ක්ලාස් එක ගැන ඒ ක්ලාස් එකේ පළවෙනි ඔප්ඩේට් එක නියතයක් වෙනවා. අනිත් ඔප්ඩේට් තුන CEO වෙනවා. එතකොට බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක වෙන්නේ පළවෙනි ඔප්ඩේට් එක නියතයක් වෙලා අනිත් ඇඩ්‍රස් තුන, ඒ කියන්නේ ඔප්ඩේට් තුන වෙනවා. ඒකේ උපරිම අගය කියන්නේ ඔප්ඩේට් එකේ උපරිම අගය 255 ලෙස සරහන් වෙනවා. 255 වත් තුන. හරි. එහෙම තමයි. ඊට පස්සේ B ක්ලාස් හරි. එකේ රයිට්. ඕකේ. දැන් දයන් ওই විස්තරයක් මට කිව්වා. මේක කරන්නේ කොහොමද කියලාම දයන් කිව්වා. ඒ කියන්නේ රචනීලා දිලුම්ලා මේක කරේ කොහොමද කියලා මෙයා කිව්වා. දැන් දයන් ඕක කොහොමද කොහොමද ඔක කියන්න දැනගත්තේ? දන්නේ කොහොමද? කොහොම කියන්නේ? ඈ? ඉතින් දන්නකොට ඔව්. හරි. ඒක තමයි. දැන් මම උගන්වපු නිසා හරි. වෙන කොහෙන් හරි ඉගෙන ගත්තු නිසා හරි. කොහොම හරි මේක දැනගෙන තියෙන නිසා ඕගොල්ලෝ. තමයි ටක් ගාලා කිව්වේ. නේ? මට කිව්වේ ඒකනේ මං අහුවාම ප්‍රශ්නේ දීලා උත්තරේ කිව්වේ එහෙමයි. දැන් අපි මේ ගනුදෙනු කරන්නේ මේ නෙට්වර්ක් ගැන ගනුදෙනු කරන්නේ මේ IP addresses ගැන ගනුදෙනු කරන්නේ කවුද? අපිද ගනුදෙනු කරන්නේ? අපි ඔයාලද ගනුදෙනු කරන්නේ? සාමාන්‍ය නෙට්වර්ක් එකක් අපි හිතමු නෙට්වර්ක් එකක් අපි හදාගත්තා. එතෙන්දී මේ නෙට්වර්ක් එකේ මේ IP address එක ගනුදෙනු කරන්නේ ඔයාලා අපිද? පරිගණක උපකරණ. ඒ කියන්නේ පරිගණක උපකරණ. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි කම්පියුටර් නෙට්වර්ක් එක ස්ථාපනය කරාට පස්සේ ස්ථාපනය කරන අවස්ථාවේදී ඒ අදාළ පරිගණකයට අදාළ IP එකක් අපි දෙනවා. බොහෝ වෙලාවට යාට අදාළ IP එකක් අපි ස්ථාපනය කරනවා. මේව ස්ථාපනය කරලා මේ නෙට්වර්ක් එක ක්‍රියාත්මක කරන අවස්ථාවේදී අපි එයාට කිව්වොත් දැන් මම රශිනගෙන් ඇහුවා IP address එක දීලා රශිනට IP address එක ස්ථාපනය කළා. මම ඇහුවා මේකේ network address එක මොකද්ද? broadcast එක මොකද්ද කිව්වා. දිලුම්ටත් ස්ථාපනය කරලා දිලුම්ගෙනුත් ඇහුවා දිලුමුත් කිව්වා. දයන්ට පොඩි අවුලක් වුණා. කමක් නැහැ. මට දෙන්නෙක් උත්තරේ දුන්නනේ හරියට. හැබැයි කම්පියුටරේට මේක ස්ථාපනය කරලා කම්පියුටරෙන් ඇහුවොත් එයා කියනවද? එයා කියනවද එයාගේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක මොකක්ද කියලා? ඉන්න නෙට්වර්ක් එකේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක මොකක්ද කියලා කියනවද? එයාට කියන්න පුළුවන් ප්‍රශ්නයක්. බෑ නේද? බෑ. එතකොට එයාට දැන් අපි මිනිස්සුયો අපිට දෙයක් අපිට මොලයක් තියෙනවා. අපිට හිතන්න පුළුවන් දෙයක් අහන් ඉඳලා මතක තියාගන්න පුළුවන්. එක්ක කොහරි ලියලා තියාගන්න. මොන විදියෙන් හරි අපි මිනිස්සුયો නිසා අපිට මේකට මුණ දෙන්න පුළුවන් මේ අහන ප්‍රශ්නෙට. අහලා ටක් ගාලා ඒකට උත්තරේ දෙන්න පුළුවන්. නමුත් කම්පියුටරේ කියන්නේ එහෙම උපකරණයක්ද? කම්පියුටර් කියන්නේ එහෙම උපකරණයක්ද? නෑ. එහෙමනම් කම්පියුටරේට මේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක සොයා ගන්න කිසියම් විදියක් තියෙන්න ඕන. එයා තමයි අනිවාර්යෙන් මේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක සොයා ගන්න ඕන. එයාට ඒකට කිසියම් විදියක් තියෙනවා.
එයත් එක්ක අපි වැඩ කරන්නේ මොන විදියටද? මොන භාෂාවෙන්ද එයත් එක්ක වැඩ කරන්නේ? මොන භාෂාවෙන්ද එයත් එක්ක වැඩ කරන්නේ? අපි එයත් එක්ක වැඩ කරන්නේ මොන භාෂාවෙන්ද? මොකද්ද මේ යාන්ත්‍රික භාෂාව කියලා කියන්නේ? ඔව් සුදීප. ඔව්. බයිනරි. කම්පියුටරේ දාන්න එකම භාෂාව 1.1.1.1 කියලා විතරයි. ඒක නිසා තමයි අපි මේ අර ලියන IP address අපි මේ ලියන IP address තියෙනවානේ. අපි මේවා ගැන අපි බයිනරි වලින් කතා කරන්නේත් ඒකයි. මොකද මේවත් එක්ක ගනුදෙනු කරන්නේ අපි නෙමෙයි. අපි ඕගොල්ලන්ට මේක ප්‍රශ්නයක් නැහැ 192.168. කියලා කතා කරන්න පුළුවන්. හැබැයි මේවා සියලු ගනුදෙනු කරන්නේ පරිගණකයෙන්. අපි බයිනරි වලට හරවන්න ඕනේ මේවා. මේ සියලු ගනුදෙනු ටික පරිගණකයට තේරුම් ගන්න ඕන නිසා. එයා දන්න එකම භාෂාව 1.1.1 විතරයි. එතකොට දැන් අපි IP address එකක් ස්ථාපනය කරන අදාළ පරිගණකයට ඒ පරිගණකය තමන්ගේ නෙට්වර්ක් එක දැනගන්න ඕන මොකක්ද කියලා. තමන් ඉන්න නෙට්වර්ක් එක තමන්ගේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක දැනගන්න. තමන්ගේ ජාලේ තමන්ගේ ජාලයට අදාළ නෙට්වර්ක් ඇඩ්‍රස් එක එයා දැනගන්න ඕන. එහෙම දැනගන්නේ නැතුව එයාට පණිවිඩ හුවමාරු කරගන්න බෑ අනිත් ජාල එක්ක. තමන්ගේ ජාලේ නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අනිත් ජාල එක්ක පණිවිඩ හුවමාරු කරගන්නව නම් එයා තමන්ගේ ජාලය මොකද්ද? තමන්ගේ ගෙදර ලිපිනේ මොකද්ද කියලා ජාලේ ලිපිනේ මොකද්ද කියලා එයා දැනගන්න ඕන. ඉතින් මේකට එයාට කියලා දෙන්න විදියක් නැහැ. ඔයා මෙහෙමයි කරන්න ඕන කියලා. ඔයා මෙන්න මේ විදියට කරලා මේ විදියට හදලා මෙහෙමයි. ඒ කියන්නේ හැම ඇඩ්‍රස් එකේම පළවෙනි එක මේ විදියයි මෙහෙමයි කියලා එයාට කියන්න බෑ. අපි දන්නවා. IP එකක් ගත්තාම IP එකේ හැම IP එකකම පළවෙනි කියන්නේ ඔක්ටේට් එකේ පළවෙනි IP ඇඩ්‍රස් එක network address එක කියලා වෙන් වෙනවා. අවසාන IP එක broadcast address එක කියලා වෙන් වෙනවා කියලා අපි දන්නවා. අරය දන්නේ නැහැ. මෙන්න මේ හේතුව නිසා එයාට මේක හොයාගන්න. එයාට මේක හොයාගන්න ලෝකේ පරිගණක ඉංජිනේරුවෝ විසින් මේකට ක්‍රමයක් හොයලා දීලා තියෙනවා. ක්‍රමයක් ලබලා දීලා තියෙනවා. ඒ ක්‍රමය තමයි සම්මත උපජාල ආවරණය. ඒ ක්‍රමය තමයි සම්මත උපජාල ආවරණය. අපිට ඒව අවශ්‍ය නැහැ. අපේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක හොයාගන්න. අපිට දෙයක් කියලා දුන්නාම ඒක දන්නවා. මෙතඩ් එකක් කිව්වා. හැබැයි කම්පියුටර් එකට ඒක දන්නේ නැහැ. ඒ නිසා පරිගණකයට හඳුන්වලා දීලා තියෙන ක්‍රමයක් තමන්ගේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක හොයාගන්න. මොකක්ද ඒ ක්‍රමය? සම්මත උපජාල ආවරණය. default subnet mask. මේ default subnet mask එක තමන්ගේ default subnet mask එක මොකක්ද කියලා තේරුම් ගන්න ගණිතමය ක්‍රමයක් එයාට පරිගණක ඉංජිනේරුවරු විසින් ලබා දීලා තියෙනවා. ඒ ගැන තමයි අපි අද ඉගෙන ගන්න යන්නේ. මොකද්ද මේ default subnet mask එක? කොහොමද පරිගණකය මේ default subnet mask එක පාවිච්චි කරලා තමන් ඉන්න ජාලේ ලිපිනය තමන්ගේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක සොයාගන්න කියලා. අපි මෙහෙම ගමු. මේක හරි ලේසි ක්‍රමයක්. මේ තමන්ගේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක හොයාගන්න මේ හඳුන්වලා දීලා තියෙන්නේ හරිම ලේසි ක්‍රමයක්. ඉස්සෙල්ලා
පරිගණකයට කියලා දීලා තියෙනවා තමන්ගේ සම්මත උපජාල ආවරණය හොයාගන්නේ කොහොමද කියලා. මුලින්ම ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා සම්මත උපජාල ආවරණය කියලා පරිගණකවලට. පරිගණක ඇතුළට මේ කියන්නේ අපිට නෙමෙයි පරිගණක ගැන කතා කරන්නේ. ඒගොල්ල පරිගණකවලට සම්මත උපජාල ආවරණය කියලා ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා තමන්ගේ IP තමන්ගේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක සොයාගන්න. මොකද එයා ගනුදෙනු කරන්නේ ගණන් එක්ක බයිනරිස්. ඒ නිසාම තමයි මේක දීලා තියෙන්නේ. ඊළඟට කියලා දීලා තියෙන විදියක් මේ ඩිෆෝල්ට් සබ්නෙට් එකකින් කොහොමද තමන්ගේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක සොයාගන්න කියලා. තමන්ට අදාළ ඩිෆෝල්ට් ඇඩ්‍රස් එක මොකක්ද කියලා හොයාගන්න ක්‍රමයක් කියලා දීලා තියෙනවා. ඊළඟට තමන්ගේ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක පාවිච්චි කරලා තමන්ට අදාළ IP ඇඩ්‍රස් එක තමන්ගේ IP ඇඩ්‍රස් එකනේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක හොයාගන්න විදියක් කියලා දීලා තියෙනවා. මේ ගැන තමයි අපි ඉගෙන ගන්න යන්නේ. right. අපි බලමු මොකක්ද මෙයාට මේ කියලා දීලා තියෙන විදිය කියලා. තමන්ගේ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක සොයා ගන්න. එහෙමත් නැත්නම් සම්මත උපජාල ආවරණය සොයා ගන්න. විනාඩියක් දෙන්න. මගේ ඊළඟ ස්ක්‍රීන් එක දාගන්නවා. එතකොට නැත්තම් මට ඕගොල්ලෝ පේන්නේ නැහැ. ඒකයි. හරි ෂෙයා එක පේනවද? ඔයගලගේ බ්ලැක්බෝඩ් එක පේනවද? ඔව් සර්. right. දැන් අපි කිව්වා පරිගණක වලට තමන් ඉන්න ජාලය හොයාගන්න. තමන්ගේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක හොයාගන්න. ක්‍රමයක් හොයලා දීලා තියෙනවා. ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. මොකක්ද ඒ ක්‍රමේ? මොකක්ද ඒ හඳුන්වලා දීපු ක්‍රමේ? මොකක්ද හඳුන්වලා දීපු ක්‍රමේ? පරිගණක වලට තමන් ඉන්න තමන්ගේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක සොයා ගන්න ක්‍රමයක් හඳුන්වලා දුන්නා. මොකක්ද ඒ ක්‍රමේ? සම්මත උපජාල ආවරණය. default subnet mask. අපි මේ විදියට ගමු. දැනට පළවෙනි වතාවට අපි ගමු class C IP address එකක්. මේ class C IP address එක. මේ IP address අපි ලියන්නේ මෙහෙමයි. හරිද? හැබැයි මේ IP address එක අපි මෙහෙම පාවිච්චි කරාට කම්පියුටරේ දන්නේ නැහැ මේක. එයාට ඕන නිසා තමයි මේ IP address
නිතරම බයිනරිස් වලින් පාවිච්චි කරන්න. අපි මෙහෙම ගමු මේ ඉන්නේ user. මේ පරිගණකේ පාවිච්චි කරන කෙනාගේ සයිඩ් එක තමයි මේ තියෙන්නේ. මේ user නෙමෙයි කියන්නේ පරිගණකේ පාවිච්චි කරන කෙනාගේ user ගේ සයිඩ් එකෙන් බැලුවොත් තමයි මේක මේම පේන්නේ. හරිද? user ගේ සයිඩ් එකෙන් කම්පියුටර් එකට දීලා තියෙන IP එකක්. ඒ IP එක දෙන විදියක් තියෙනවා. user IP එක දෙන්නේ මේ විදියට කම්පියුටර් එකට. හැබැයි ඒ දෙන IP එක කම්පියුටර් එක අරගන්නේ කම්පියුටර් එක තේරුම් ගන්න වෙනත් විදියකට. කොහොමද කම්පියුටර් එකේ දෙන IP එක තෝරගන්න මේ තේරුම් ගන්න මොන විදියටද? ඉස්සෙල්ලා මට ඒක කියන්න. බයිනරිස් වලට. බයිනරිස් වලින් තමයි එයා තේරුම් ගන්න. දැන් මට කියන්නකෝ බලන්න මේ මන් දීපු IP address එක කම්පියුටරේ තේරුම් ගත්තාම කම්පියුටරේ දකින්නේ මොන විදියටද? මම මේ දීපු IP එක කම්පියුටරේ තේරුම් ගන්න මොන විදියට? බයිනරි විදිහට. මට තේරුන්නේ නැහැ පුතේ. බයිනරි විදිහට. ඕ බයිනරි විදියට තමයි. මට කියන්න බලන්න කම්පියුටරේ තේරුම් ගන්න විදිය මෙයා. 1.1.1.1.1 රශ්මිය ෆෝන්. දැන් කියන්නකෝ බලන්න මේ 192 මට කොහොමද මෙයා තේරුම් ගන්න? කොහොමද මේ 192 මෙයා තේරුම් අරන් තියෙන්නේ කියලා මට කියන්න බලන්න. එකසි 92 මෙයා තේරුම් අරන් තියෙන්නේ කොහොමද? මේ 192 කියන එක මෙයා කොහොමද තේරුම් අරන් තියෙන්නේ? පරිගණක. one ඊළඟට එකේව දෙකයි බින්දු හයයි මෙහෙමද? පළවෙනි එක සර් 192 110000000 කේව දෙකයි බිඳුව ඊළඟ එක ඊළඟ එක 168 1.1.1.3 හරි very good ඊළඟට 0.7.1 ඊළඟට 0.6.1.1 දැන් මෙයා user අපි හිතමු මේ user කවුද මේ user කවුරු වෙන්නේ නැති මෙතන ඉන්න මේ user අපි නම් කරමු කවුරු වෙන්නේ නැතිද මෙතනින් user ගේ නම කවුද දෙන්නේ හරි අපි හිතමු මේ user ඇවිල්ලා දයාන් කියලා මේ මෙතන මේ පෙන්නපු user තමයි දයාන් හරිද මේ ඉන්නේ දයන්ගේ කම්පියුටර් එක. දැන් මේ user දන්නවා තමන්ගේ network address එක මොකක්ද කියලා. මේ තමන් මේ IP එකේ network address එක මොකක්ද කියලා දයන් දන්නවා. දයන් මට කියන්නකෝ මේකේ network address එක මොකක්ද කියලා. user ගෙන් ප්‍රශ්නයක් අහනවා.
දයන් 192.168.1.0 දයන්ගෙන් ඇහුව ගමන් දයන් උත්තරේ දුන්නා. ඇඩ්‍රස් එක. දයන් උත්තරේ දුන්නා. දැන් අපි අහනවා මේ දයන්ගේ යාළුවගේ. දයන්ගේ යාළුවා කියන්න දන්නේ නැහැ. දයන්ගේ යාළුවා කියන්න දන්නේ නැහැ. හරිද? හැබැයි මේ දයන්ගේ යාළුවට මේක හොයාගන්න විදියක් කම්පියුටර් ඉංජිනේර්ස්ලා පරිගණක ඉංජිනේරුවරු කියලා දීලා තියෙනවා. මේක සොයාගන්න විදිය. දැන් මට කියන්න අපේ කවුරු හරි කෙනෙක් කවුරු හරි කමන්නේ. මෙතන network ID එක මොකක්ද? මේ දයාන්ගේ කම්පියුටරේ තියෙන IP address එකේ. දයාන්ගේ කම්පියුටරේ පැත්තෙන් මම මේ කතා කරන්නේ. දයාන්ගේ කම්පියුටරේ තියෙන IP address එකේ කම්පියුටරේ කතා කරන විදිහට එයාගේ මට පෙන්වන්න network ID එක මොකක්ද? host ID එක මොකක්ද? ඔය සර් මේ කියන්නේ පළවෙනියටම ඒ කියන්නේ මේ net address එකේද නෙමෙයිනේ. නෑ දැන් අපි මෙතන IP එකක් ගැන කතා කරන්නේ දිලු. අපි කතා කරන්නේ IP එකක් ගැන. හරිද? දැන් මේ දයාන්ගේ කම්පියුටර් ගැන මේ කතා කරන්නේ. දැන් දයාන්ට IP එකක් තියෙනවා. IP එක 192.168.1.2. දයාන්ගෙන් ඇහුවාම network address එක දයාන් කිව්වට ගාලා. එයාගේ IP එකේ network address එක එයා කිව්වා. එයා දන්නවා. දයාන්ගේ IP address එක කම්පියුටරේ දන්නවා මොකක්ද කියලා එයා තේරුම් ගන්න විදියක් තියෙනවානේ මේවා. ඒ තේරුම් ගන්න විදියට එයා තේරුම් අරන් තියෙනවා. හරිද? දයාන්ගේ කම්පියුටරේ දයාන්ගේ IP එක තේරුම් අරන් තියෙනවා. මොකද එයා තේරුම් අරගන්නේ මේ භාෂාවෙන්. එයා ඉච්චරයි එයා දන්නේ කම්පියුටර්. දැන් මට කියන්න මේ කම්පියුටර් එක තේරුම් ගත්තු IP එකේ කම්පියුටර් එක තේරුම් ගත්තු IP එකේ network address එක network ID එක සහ host ID එක මොකක්ද? එක network ID එක 192.168.1 host ID එක බිංදුව. නෑ සර් බිංදුව නෙමෙයි දෙක. ඔය කියන විදියට මේක වෙන්නේ මොකද්ද? මේක වෙන්නේ මොකද්ද? 192. දැන් මොකද්ද? දැන් මම මාක් කරපු එක මොකද්ද? ඒක network ID එක. මෙයා කවුද? host ID එක. broadcast එයා කවුද? host ID එක. host ID එක. දැන් මෙයාට අපි ක්‍රමයක් දීලා තියෙනවා මේ කතාව හොයාගන්න. අපි නෙමෙයි කියලා දීලා තියෙන්නේ. පරිගණක විද්‍යාවේ. මොකද්ද කියලා දීලා තියෙන විදිය? මේ network ID පැත්ත සම්පූර්ණම එක කරන්න ඕන.
නෙට්වර්ක් ID එක පැත්ත සම්පූර්ණම එක කරන්න කියලා මෙයාට කියලා දීලා තියෙනවා. පරිගණකයට දීලා තියෙන මැතමැටිකල් මෙතඩ් එක තමයි මේ net ID පැත්ත IP එකේ සම්පූර්ණ එක කරන්න කියලා. දැන් මේ පරිගණකේ ඒක කරනවා. මේ දැන් පරිගණකයේ පැත්ත වැඩ කරනවා කියලා හිතන්නේ. කොහොමද පරිගණකේ එයා කියපු දේ කරනවා. කොහොමද මේක එක කරන්නේ net ID පැත්ත? කොහොමද එක කරන්නේ? net ID එක පැත්ත සම්පූර්ණ එක කරන්න කියලා දෙලා තියෙන පරිගණකය. කොහොමද එක කරන්නේ net ID එක පැත්ත? දැන් network ID එකේ තියෙන්නේ මොකක්ද network ID එක පැත්ත තියෙන්නේ 1.1.0.0.0.0.6ක් dot 1.1.0 ඊළඟට 1.3ක් තියෙනවා. ඊට පස්සේ dot 0.7යි. මේ පැත්ත සම්පූර්ණයෙන්ම එක කරන්න ඕන. මේ විදිහට තමයි එක කරන්නේ. එතකොට එක කරොත් 255 වෙනවනේ. 255. කියලා දිනවනේ යාට. හරි. එක කරා. හරිද? එක කරන්න කිව්වා. මේ network ID පැත්ත. ඊළඟට කියලා දෙනවා. host ගේ පැත්ත. host ID එක පැත්ත. ඒක අපි වෙනම ගමු. host ගේ පැත්තට පොඩ්ඩක් කිට්ටු කරලා ගමු නැත්නම් ඔයාලට තේරෙයි. host ගේ පැත්ත කියලා දෙනවා. host ගේ පැත්ත මෙන්න මෙහෙම කරගන්න කියලා දෙනවා. host ගේ පැත්ත මේ විදියට හදාගන්න කියලා තියෙනවා. හරිද? ඊළඟට මොකද්ද කරන්න කියලා තියෙනවා. ඔන්න කම්පියුටරේට කියලා තියෙනවා මෙහෙම එකක් ආපුවාම තමන්ගේ net address එක හොයාගන්න මේ විදිහට. network ID එක තියෙන පැත්ත තමන්ගේ IP තමන්ට ආපු IP එකේ network තමන්ගේ IP එකේ network ID එක තියෙන පැත්ත එක කරගන්න. host ID එක තියෙන පැත්ත සම්පූර්ණ බිඳුව කරගන්න. මේ ගණිත කර්මයක් තමයි මෙයාට කියලා දෙන්නේ. මෙයා දන්නේ එක බිඳුව ගණිත කර්මනේ. මේ ඒක තමයි දැන් කියලා දීලා තියෙන්නේ. කරන්න. හරිද? මෙහෙම කරගත්තා. ඊට පස්සේ මෙයාට තව දෙයක් කියලා තියෙනවා. මේ ක්‍රමේ දැන් IP එක තියෙනවා. එයා යටින් වෙනම net ID එක කරගෙන තියෙනවා. host ID එක බිඳුව කරගෙන තියෙනවා. මේක කියනවා මේ දෙක ඔයගොල්ලෝ අහලා තියෙන ඔපරේටර්ස්ලානේ and operator එක ගැන අහලා තියෙනවද and කර්මය ගැන අහලා තියෙනවද ඔව් සර් and කර්මය ගැන කවුද අහලා නැත්තේ අසුන්ත අහලා තියෙනවද අසුන්ත අහලා නැති වෙන විදියක් නැහැ නේ අසුන්තද සුදීපද මන්ද and කර්මය ගැන අහලා තියෙනවද රශිනි සොනාලි අහලා තියෙනවද සර් ගේට්ස් නේ ඔව් ඔව් සර් අහලා තියෙනවා right
රශිනිය අහලා තියෙනවද? මම මේ හැමෝගෙම අහන්නේ සකුනි. ඔව්. ආ? ඔව්. ඔව්. සකුනි. දාන් සකුනි අහලා තියෙනවා. දාන් අංජිල නෑ ආපු නැති අය මට කියන්න මේක අනිත් කස් කවුද අද කතා කරන්න බැරි වෙච්ච සෙට් එකක් ඉන්නවා මේ මූණු පේන ටික එක විතරයි කතා කවුද කසුනිකාවෙන් දින්නවද ඔව් කසුනි අහලා තියෙනවද එහෙනම් මෙතන අහපු නැති අය ඉන්නේ අතන සුනාලිත් එක්ක ඉන්න වාගේ නංගි අහලා ඇති මං හිතන්නේ අක්කා ඔක දන්න නන්න නැතින් ඈ එන බිනරි අක්කා ඔක දන්නා කියන්නේ නංගිට නැති නේද නේ සුනාලි ඔව් තමයි හොඳයි දයාන්ට සහ අංජිලට මම මේම දෙයක් කරනවා දැනට ඇන් කියලා කාරකයක් තියෙනවා ඇන් කියලා කර්මයක් තියෙනවා කාරකයක් තියෙනවා මං කියලා දෙන්නම් එතෙන්දි මොකද්ද සිද්ධාන්ත කියන එක මම මේකට ඔය දෙන්නට උදව්වක් කරන්නම් මගේ මේ ඇන් කියන එක ගැන කතා කරන ක්ලාස් එකක් වෙලාවකදී මං ඔය දෙන්නව එකට ජොයින් කරගන්න ඒක ප්‍රශ්නයක් කරගන්න එපා ඔය තුන් දෙනාව මම ජොයින් කරගන්න ඒක ප්‍රශ්නයක් කරගන්න එපා එතෙන් රයිට් සර් අපි අද නම් ටික දැම්මේ නෑ නේද ඒක තමයි නම් ටික දැම්මේ නෑ නමුත් මේ ටික කතා නම් ටිකක් දාගෙන යන්න මම මේක කතා කරන්න ඕනේ මේ ප්‍රශ්නේ අපි කතා කරගෙන යනවානේ නම් ටික දාන්න හොඳයි ඔයාලා මේක මතක් කරන එක කරපු එක ගොඩක් හොඳයි very good නම් ටික දාන්න දරුවනේ මට එක සැරයක් මතක් වුණා මතක් වෙලා ආයේ ඒක අමතක වෙලා ගියා එහෙම තමයි එන්න ඕන දිලුම් very good මේ කම්පියුටර් එකේ දයාන් රශිනී එතකොට ඇන්ජිල ගනුදෙනු සිද්ධ වෙන්නේ කම්පියුටර් එකේ සියලුම ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ බයිනරිස් වලින් ඒ කියන්නේ දීමය සංඛ්‍යාවලින් එයා දන්න එකම භාෂාව එච්චරයි කම්පියුටර් එක විතරක් නෙමෙයි ඉලෙක්ට්‍රොනික උපකරණ ඩිජිටල් තාක්ෂණයෙන් තියෙන ඉලෙක්ට්‍රොනික උපකරණ හැමෝම දන්න එකම භාෂාව මේ බයිනරි භාෂාව එක බිඳුව කියන භාෂාව තමයි ඒගොල්ලෝ දන්නේ වෙන කිසිම භාෂාවක් ඒගොල්ලෝ දන්නේ නැහැ ඒ භාෂාව අපිත් එක්ක ගනුදෙනු කරන්න ඒ භාෂාවයි ඒගොල්ලෝ ඒ භාෂාවෙන් ගනුදෙනු කරනවා අපි ගනුදෙනු කරන්නේ අපි දන්න භාෂාව මේ දෙක එකට සම්බන්ධ කරන්න හැම අවස්ථාවකදීම මේ ඉලෙක්ට්‍රොනික උපකරණ වලට කම්පියුටර් විතරක්ම නෙමෙයි ඉලෙක්ට්‍රොනික උපකරණ වලට ඉන්න අතරමැදිය ඉන්ටර්ප්‍රිටර් කෙනෙක් ඉන්නවා ඒ අතරමැදිය තමයි අපේ භාෂාව අදාළ ඉලෙක්ට්‍රොනික උපකරණේ භාෂාවට පරිවර්තනය කරලා දෙන්නේ. ඒ කියන්නේ බයිනරි භාෂාවට පරිවර්තනය කරලා දෙන්නේ. මේ ඉලෙක්ට්‍රොනික උපකරණ දන්න එකම භාෂාව මේ එක බිඳුව නිසා ඒ භාෂාවට අපි කියනවා යන්ත්‍ර භාෂාවක්. බයිනරි ලැන්ග්වේජ් එක. යන්ත්‍ර භාෂාව. එතකොට මේ යන්ත්‍ර භාෂාවෙන් ගනුදෙනු කරනකොට මේ යන්ත්‍ර භාෂාව ඇතිවෙන විදියක් තියෙනවා මේ යන්ත්‍ර භාෂාව පරිගණකයක් ඇතුලේ එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික උපකරණයක් ඇතුලේ ඇතිවෙන විදියක් තියෙනවා මේ එක බිඳුව කියන එක ඇතිවෙන විදියක් තියෙනවා නිකම්ම ඇති වෙන්නේ ඉලෙක්ට්‍රොනික සිග්නල් ගමන් කරන විදිය අනුව මේක ඇතිවෙන විදියක්
ගමන් කරනකොට මේ භාෂාව උත්පාදනය වෙන විදියක් තියෙනවා. මොකද මේක ඇතුලේ තියෙනවා ICs, එතකොට transistors, capacitors. ඒවා හරහා ඉලෙක්ට්‍රොනික සිග්නල් ගමන් කරනවා. ඒ ගමන් කරනකොට තමයි මේ භාෂාව ඇති වෙන්නේ. මේ එක බිඳුව කියන දේවල් ඇති වෙන්නේ. ගමන් කිරීම රටාවන්. එතකොට මේ ගමන් කිරීමේ රටාවල් වෙනස් වෙනවා. අර මං කිව්වා ICs, එතකොට ට්‍රාන්සිස්ටර්, කැපැසිටර් තියෙනවා කියනකොට. ඕ ඇතුලේ තියෙනවා අපිට පේන්නේ නැති වුණාට පොඩි දොරවල් තියෙනවා. ඔය ඉලෙක්ට්‍රොනික සිග්නල් ගමන් කරද්දී ඔය දොරවල් ඇරෙනවා වැහෙනවා වගේ කතන්දරයක් සිද්ධ වෙනවා. ඔය දොරවල් ඇරෙන වැහෙන විදිය අනුව අපි හදාගෙන තියෙනවා සංකල්ප කීපයක්. මම මේ දල වශයෙන් කියන්නේ සංකල්ප කීපයක්. and, or, NAND වගේ සංකල්ප ටිකක් අපි හදාගෙන තියෙනවා. ඒ හදාගත්තු සංකල්ප මත තමයි අපි මෙයාගේ මේ භාෂාවත් එක්ක ගොඩක් එහාට ගිහිල්ලා ගනුදෙනු කරන්නේ. ඉතින් මෙතෙන්දී හදාගෙන තියෙනවා අපි ඒ හදාගත්තු එක සංකල්පයක් අපි මෙතෙන්ට අරගන්නවා. and කියන සංකල්පය. මේ and කියන සංකල්පයත් එක්ක ගතපුවාම මම එක පෙන්නන්නම් මේ විදියට. අපි ඒක මේ විදියට මතක තියාගන්න. එච්චරයි වුණා. AB කියලා AB කියලා පැති දෙකක් තියෙනවා කියලා හිතන්න. AB කියලා පැති දෙකක් තියෙනවා. AB කියලා කණ්ඩායම් දෙකක් තරඟ වදිනවා කියලා හිතන්න. AB කියලා කණ්ඩායම් දෙකක් තරඟ වදිනවා. ඒ තරඟ වදින්නේ N කියන එකත් එක්ක. එහෙම මතක තියාගන්න. මෙතෙන්ද එච්චරයි වෙන්න ඕන. ලොකුවට හිතන්න එපා. මං N කියන්නේ මොකද්ද කියන එක ඔය තුන් දෙනාට කියලා දෙන්න. AB කියලා කණ්ඩායම් දෙකක් තරඟ වදිනවා N කියන එකත්. ඒ කණ්ඩායම ලකුණු ගන්නවා ඒ කණ්ඩායම ගන්නවා අපි හිතමු 1 බින්දු 1 බින්දුවක් මේ A කියන කණ්ඩායම එක ගත්තු අවස්ථාවේ B කියන කණ්ඩායම බිඳුව ගන්න. A කියන කණ්ඩායම බිඳුව ගත්තු අවස්ථාවේ B කියන කණ්ඩායම එකක් ගන්න. හරිද? ඊළඟට A කියන කණ්ඩායම එක ගත්තු අවස්ථාවේ B කියන කණ්ඩායමත් එක ගන්න. A කියන කණ්ඩායම බිඳුව ගත්තු අවස්ථාවේදී B කියන කණ්ඩායම බිඳුව ගන්න. එතකොට මේ දෙක මේ n කියන ප්‍රතිඵලෙත් එක්ක ගලපනකොට මෙන්න මේ වගේ දෙයක් තමයි එන්නේ. හරිද? මේක ප්‍රතිඵලය එන්නේ. A එක වුණොත් B බිඳුව වුණොත් අවසාන ප්‍රතිඵලය එන්නේ බිඳුව. ඊළඟට A බිඳුව වෙලා B එක වුණොත් ඒත් අවසාන ප්‍රතිඵලය එන්නේ බිඳුවයි. A එක වෙලා B එක වුණොත් ප්‍රතිඵලය වෙන්නේ 1යි. හරිද? A බිඳුව වෙලා B බිඳුව වුණොත් ප්‍රතිඵලය එන්නේ බිඳුවයි. ඔන්න ඔහොම හිතාගන්න. A සහ B මේ and එකත් එක්ක ගලපුවාම A කියන කණ්ඩායමේ ප්‍රතිඵලයි B කියන කණ්ඩායමේ ප්‍රතිඵලයි.
මේ n කියන එකත් එක්ක ගැලපුවාම අවසාන ප්‍රතිඵලය එන්නේ මෙන්න මේ ටික රිසල්ට් එක එන්නේ මෙන්න මේක තමයි රිසල්ට් එක. මේක සොනාලිලා දන්නවා රශිනි ටිකක් දන්නවා කිව්වා රිසල්ට් එක එන්නේ මේක. A and B ගලපුවාම රිසල්ට් එක එන්නේ මේක. A කියන එක A කියන අවස්ථාවේදී එකන B කියන අවස්ථාවේදී බිඳුව වුණා. ප්‍රතිඵලය බිඳුවයි. A කියන අවස්ථාවේ බිඳුව වෙලා B කියන අවස්ථාවේ එක වුණා නම් ඒත් ප්‍රතිඵලය බිඳුව. A කියන අවස්ථාව එක වෙලා B කියන අවස්ථාව එක වුණා නම් ඒත් ප්‍රතිඵලය එතන ප්‍රතිඵලය එකයි. A කියන අවස්ථාව බිඳුව වෙලා B කියන අවස්ථාව බිඳුව වුණා නම් එතන ප්‍රතිඵලය බිඳුවයි. ওই විදිහට මේ chart එක මතක තියාගන්න දයාන් සහ ඇන්ජිල මේක ඇඳ ගන්න. ඔයාලට මම මේ ගැන කියද්දි එතනට අරගන්නම්. එතකොට ඔයාලට හොඳට පැහැදිලි වෙයි මේ A සහ B කියන්නේ මොකද්ද? n කියන්නේ මොකද්ද? මේ එක බිඳුව කියලා කියන්නේ මොකද්ද කියලා. ඒක ගැටලු කරගන්න එපා. දැනට මේ chart එක මතක තියාගන්න. මේ ගැන දන්න අයට මේක ප්‍රශ්නයක් නෑ සොනාලි. දිලුම් දන්නවා. සර් කියන්නේ ගුණ කිරීම කියලා මතක තියාගත්තා නම් හරිනේ. ඔව් මේ n කියන්නේ ගුණ ගුණ කිරීම කියන එකම අරගන්න එපා. මොකක්ද දන්නවද? එහෙම මතක තියාගත්තොත් එතන ප්‍රශ්නයක් එනවා අපිට හරි අවබෝධය නැහැ. ඇයි මේ and එකක් ඇති වෙන්නේ? ඇයි මේ no එකක් ඇති වෙන්නේ? ඇයි මේ o එකක් ඇති වෙන්නේ කියන්නේ. ගුණ කිරීමක් කියන එක අරගන්න එපා. එහෙම අරගන්න එපා. හරිම අවබෝධ ගන්න. දැනට ප්‍රතිඵලය මතක තියාගන්න. A and B මෙහෙමයි. මතක තියාගන්න ලේසි සර්. ඔව් ඒක තමයි. හරි ලේසි. මේ chart මේ පොඩි chart එක මේ විදිහට මතක තියාගන්න. ගුණ කිරීම කියන එක අරගන්න එපා. හරිද? එතකොට මේ මම මෙන්නේ මේ දීපු chart එක අනුව කියන්නේ මේ IP address දෙක n කියන කාරකයත් එක්ක ගැලපුවාම මොකද්ද වෙන්නේ කියන එක දැන් අපි බලන්න යනවා. දැන් මම මේ කියපු විදිය අනුව මම අහනවා මේකට උත්තරේ. මේ chart එකත් එක්ක උත්තරේ අහනවා. කාගෙන්ද? දයාන්ගේ. දයාන් මං ඔයාගෙන මේක අහන්නේ දැන්. අනිත් අය දන්නවා. ඔයා දැන් තමයි මේක දැනගත්තේ. පොඩ්ඩක් එහාට කරගන්න ඕනේ මේක තියෙනවා. දයාන් බලන්න මේ ටික ගලපලා දෙන්න මට. මං අර දීපු chart එක. මං දීපු chart එක අනුව දයන් try එකක් දාන්නකො මේක ගලපන්න. එකයි. මෙන්න මේ ටික ගලපන්නකො. කාටද මේක ගලපන්න පුළුවන්? n කියන එකත් එක්ක. මං කැමති සොනාලිලා මේක කරන්න නැතුව ඉන්නවා. 1.6 ආ මගද පුතේ අන්න දුන්න වැඩේ කවුද සකුනේ ඈ සකුනේ දුන්න උත්තරයක්
කොහොමද දයන් මේ මෙතන රිසල්ට් එක අනුව මේක ගැලපුවාම දයන් ඔව් ඒක පළවෙනි ඔක්ටේටගේ බයිනරිස් දෙක එකයි එකයි නිසා එකේව දෙක දයන් කියනනම් මන් දැන් දාන්න දයන්න කියන්නේ රයිට් හරි ඊළඟට බිඳුව එක නිසා බිඳුව අනිත් ඔක්කොම බිඳුව එක නිසා මේව දෙන්නේ බිඳුව අය. මේ හරිද ඔව්. හරි දයන් කියනවා හරි කියලා එච්චරයි මට ඕන දයන් කියනවා නම් එච්චරයි ඈ හරි දයන්ට තේරුණා නම් මට එච්චරයි දැන් දයන් ගැලපුවනේ ඒක දැන් මම මෙතෙන්ට ගන්නවා ඊළඟට කවුරු වෙයිද ගන්න අංජල මුකුත්ම කතා කරගන්න විදියක් නැහැ නේ මට මේක ගලපලා උත්තරේ වන්නකෝ අංජල අංජල මට එව්ව මෙහෙම උත්තරයක් මන් දන්නේ අංජල එපු නිසා මම ඒක දානවා ඊළඟට මම මේක ගලපන්න දෙනවා රශිනි ඉන්නවනේ ඔව් සර් ගලපන්නකො මේ පුතේ 0.7යි 1යි රශිනි කියන නිසා ඉතින් ඒකත් නොදා බෑනේ දැන් බින්දු 6යි 1යි 0.7යි 1යි සමායට අපිට පොඩ්ඩක් අඩුවෙන් ඇහෙනවා වයසක නිසා ඒ නිසා හරියට කියන්නේ මට ඇහුනේ 6යි වගේ රශිනිට තද වුණා මං ඇහුවා 6යි 1යි නේ නේදිලු ඊළඟ එක කාටද ගලපන්න දෙන්නේ සකුනිට දීලා වැඩක් නැහැ ඔය අංජිල කියන්නේ ඌ කියලා සකුනිට මේක දීලා වැඩක් නැහැ කියලා සුදීප 0.8 කිව්වා ඉතින් දැන් මට මේ ඔයගොල්ලා හොයාගත්තු ටික දැන් ඔයගොල්ලෝ මේ ටික ගලපලා හොයාගත්තනේ යමක් මේක මට පෙන්නන්නකෝ මේ පරිගණකයට පේන විදියනේ නේද මේ පරිගණකයට පේන විදිය මම මේ chart එක මෙතන අයින් කරනවා දැන් chart එක දන්නවනේ ඔයගොල්ලෝ මේක එහෙම හිතන්නකොට පරිගණකයට මේක දුන්නා පරිගණකය දැන් මේක දයාන්ට පෙන්වනවා පරිගණකය දයාන්ට පෙන්වන්නේ කොහොමද මේක
දයන් දන්නේ නැහනේ මේ බිඳුවේ භාෂාව ඇතුලේ තියෙන ඒවා. දයන්ට මේක බලා ගන්න පහසුම විදිය මොකක්ද? දයන් සාමාන්‍යයෙන් පහසුම මේ ඉලක්කම් රටාව මොකක්ද? ඉලක්කම් ක්‍රමය මොකක්ද? බයිනරිද? බයිනරි වලින්ද වැඩ කරන්නේ ඔෆිස් එකේ? නෑනේ. එහෙනම් ඔව් දශමයේ සංඛ්‍යා දශමය ඩෙසිමල්ස් ඔයාට මේක හොඳටම හුරු ඩෙසිමල් නේ නේද? ඔයා දැන් ඉස්සෙල්ලත් 192 එක්කනේ පටන් ගත්තේ ඩෙසිමල් වලින්. දැන් මේක ඩෙසිමල් වලට හරවන්න ඕන. මේක හරවන්න බෑ ඩෙසිමල් වලට කවුරු හරි ඉන්නානේ දැන් අපේ චන්ඩි හරවන්නකෝ බා. සර් කියන්නද වෙන එකට දෙන්න? නෑ කියන්න ඕන. ඔන්න සකුණේ එව උත්තරයක්. සකුණේ එව උත්තරයක් මට. මං ඉතින් සකුණේ එව උත්තරේ දැන් යටින් දානවා. සකුණේ කියනවා මෙන්න මේකයි උත්තරේ කියලා. සකුණේ කියනවා මෙන්න මෙහෙම එකක්ලු මන් දන්නේ. සකුණ කියන මෙන්න මෙහෙම එකක්ලු උත්තරේ. හරිද මේ උත්තරේ? හරි. දැන් තේරුණාද කම්පියුටර් එක නෙට්වර්ක් ඇඩ්‍රස් එක හොයාගන්න විදිහ? කම්පියුටර් එක නෙට්වර්ක් ඇඩ්‍රස් එක සොයාගන්න විදිහ තේරුණා? ඔව් සර්. හරි. ඔන්න අපි දන්නවා අපෙන් දෙයක් අපි දෙයක් ඉගෙන ගත්තාම මේක අපිට මතක තියාගෙන ඉන්න මතක තියාගෙන ඉඳලා අපි දන්නවා ටක් ගාලා කොහොමද මේක කරන්න කියන එක. හැබැයි කම්පියුටරේට එහෙම බෑ. කම්පියුටරේට මේකේ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් හොයන විදිය ඒක විතරක් නෙවෙයි හැම දෙයක්ම යාට කියලා දෙන්න ඕන. කියලා දෙන්න ඕන කියන්නේ ගණිත කර්මෙන් යාට කියලා දෙන්න. ගණිත කර්ම වලින් තමයි යාට වැඩ කරන්න පුළුවන් 1 2 1 බිඳුව කියන මේ භාෂාවෙන්. එතකොට මේකට මේ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක කියලා ක්‍රමයක් ඒ කියන්නේ සම්මත උපජාල ආවරණය කියලා ක්‍රමයක් මේගොල්ලන්ට පරිගණකයට හඳුන්වලා දීලා තියෙනවා. පරිගණක ඉංජිනේරුවරු විසින් මොකද පරිගණකයට අවශ්‍ය වෙලාවේදී තමන්ගේ ජාල ලිපිනය හොයාගන්න. අපිට එහෙම එකක් අවශ්‍ය නැහැ අපි දන්නවා. මේමයි හොයාගන්නේ අපි හිතෙන් ටක් ගාලා හොයාගත්තා. ඉගෙනගෙන තියෙන දේවල් අනුව. හැබැයි මෙයා ඒව දන්නේ නැහැ. මෙයාට කියලා දෙන්න තියෙන මෙන්න මේක තමයි ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක. මෙහෙම තමයි ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එකක් ඔයා හදාගන්නේ ඔයාගේ IP ක්ලාස් එක අනුව. IP ක්ලාස් එක අනුව ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එකක් මේ විදිහට හදාගන්නවා. මේ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක ඔයා ඊළඟට ගලපන්න ඕන bit wise ගලපන්න ඕන අර n කියන ඔපරේටර් එකත් එක්ක. එහෙම ගලප ගත්තට පස්සේ ඔයාට අවසානයේදී එවි ඔයාගේ network address.
ඔය කියන විදිහට මෙයා මේ ගාන හදන IP එකක් දීපු ගමන් මිලි සෙකන්ඩ්ස් ගානකදී මෙයා මේ ගාන හදාගන්න. අපිට නම් ගොඩක් වෙලා ගියා මෙයා කරන විදිහට හදන්න අපි එච්චර වේගවත් නැති නිසා. හැබැයි පරිගණකය මිලි සෙකන්ඩ්ස් ගානකදී ඊටත් වඩා අඩු කාලයකදී මේ ගාන හදාගන්න. එයා ඒ තරම් වේගවත්. ඒ තරම් වේගවත්. හැමදේම කියන්න ඕන කරන්න කියලා කරන විදිහත් කියන්න ඕන. හැබැයි අපිට වඩා 100,000 ගුණයකින් වේගවත්. දැන් තේරුණාද කම්පියුටරේ කොහොමද නෙට්වර්ක් ඇඩ්‍රස් එක හොයාගන්නේ කියලා? මේකේ අපහැදිලි තැනක් මොන හරි තියෙනවද? ඔයගලන්ට මම කියලා දීපු එකේ නොතේරිච්ච තැනක් මොන හරි? මම කියලා දීපු විදිහ අපහැදිලි භාවයක් තියෙනවද? තියෙනවා නම් කියන්න මම ආයෙ කියලා දෙන්නම්. සොනාලි බිනරි අපිට නම් පැහැදිලි සර්. ඔව්. හසුන්ත රශිනි පැහැදිලි සර්. පැහැදිලි සර්. කසුනි නෙවෙයි කවුද මේ සකුනි පැහැදිලි කියලා දාලා තියෙනවා. රයිට් හොඳයි. ඔන්න ඔය ආකාරයට තමයි මෙයා තමන්ගේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක සොයාගන්න. මම එහෙනම් මේ විදියට දැන් මේ ක්ලාස් A එකකනේ සිව් ක්ලාස් A එකක සිව්. දැන් මම පොඩි අභ්‍යාසයක් දෙනවා ඕගලන්ට. sorry මේ සිව් ක්ලාස් C එකක වැරදුනා. මේ සිව් ක්ලාස් C එකක මම චූටි අභ්‍යාසයක් දෙනවා මේ විදියට පරිගණකයේ සොයපු විදියට මට සොයලා දෙන්න ඕන. ඔයගොල්ලෝ කම්පියුටර් එක වෙලා. මේක ගොඩාක් සරලව යන්නේ ඒකයි සරලව ගියාම තේරෙනවා. ඕගොල්ලෝ කම්පියුටර් එක වෙලා මං දෙනවා IP එකක්. ඒ IP එකට මට හොයන්න ඕන නෙට්වර්ක් ඇඩ්‍රස් එක. ඕගොල්ලෝ කම්පියුටරේ වෙන්න. හැමෝම. මේ කියන IP එක ලියාගන්න. 172.20.30.30.3 හැබැයි මේක කරන්න ඕන ඔයාලගේ පොතේ නෙමෙයි. දැන් පොතේ IP එක ලියාගන්නද වෙනම කොලයක් අරන් කරන්න. පොතට දාගන්න වෙලාවක් එනවා මම කියන්නම් දාගන්න ඕන තැන් වෙලාව වෙනම කොලයක් අරගෙන ඒ කොලේ මේක හදලා මං ඉල්ලුවාම මට WhatsApp කරයි. වැඩේ ඉවර කළා මට WhatsApp කරා. වෙනම කොලයක තමයි හදන්න ඕන. හැබැයි පිළිවෙලට ලස්සනට හදන්න ඕන. 172.20.30.3 එක IP එකක්. අනිත් IP එක 10.3.9.8. දැන් මේකේ IP එක ඔයගොල්ලෝ අනිවාර්යෙන් දන්නවා මේකේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක මොකක්ද කියලා. හැබැයි ආයෙ ගන්න සර් 172.20.30.3 අය කියන්නකෝ සර්. ඊළඟ එක ඇහෙන්නේ. ඇහෙන්නේ සිග්නල් මදි අපිට. සිග්නල් ටිකක් ගම් කඩේ. මං එවනවා මේ. නැතුව හරියන්නේ නැහැ මේ වැඩේ. රයිට් මං එවනවා 172.20.30.3 ඔන්න එකක්. රයිට් අනිත් එක පුතේ 10.3.9.8
9.8 දැන් ඔයගොල්ලෝ කම්පියුටරේ වෙන්න ඕන. හොඳයි chat එකට මම දැම්මා. chat එකට දාලා තියෙන්නේ. ඔයාලා කම්පියුටරේ වෙන්න ඕන. කම්පියුටරේ හොයන විදිහට මේක හොයන්න ඕන. බලමු කවුද ලස්සනටම කරන්න කියලා. ලස්සනට කරන එක්කෙනාට තෑග්ගක් දෙනවා. හැබැයි දෙන්නේ මේක ඉවරලා හොඳ මට අද දෙන්න විදියක් නැහැ. අපි විභාගෙත් පාස් වුණා. ආ මේක තියෙද බලන්න ඉස්සෙල්ලා. මේ ඔක්කොම නම් මෙව්වද? නම් ටික හැමෝම දැම්මද? නම් ටික ඔක්කොම දාන්න ඕන. ඉන්න අය ඔක්කොම නම් ටික දාන්න පුතේ. නම් නොදාපු අය නම් ඔය
සර් එවන්න ඕනද? ඔව් එවන්න ඕන. මොකද ඔයාලා උත්තරේ නිකන් කටින් කිව්වට වැඩක් නැහැ. එවන්නකෝ බලන්න. කරපු අය හැමෝම එවන්න. වෙන වෙනම දාන්න. දැම්මද? නෑ සර් එවන්නම් දැන්. හරි. අනිත් අයත් ඉවරද තාම කරනවද? සොනාලි ඔච්චර ලෑන්නේ කියන්නේ. ටිකක් පරක් වේස අපිට ඉස්සෙල්ලා කියුව එක ඇහුන්නේ ඉතින් මං එව්වනේ. ගෲප් නැහැ. එකට chat එකට දැම්මේ. එව්වද? ඇයි ළමයෝ මං කිව්වේ chat එකට දානවා කියලා. මේ මොකද්ද මේ මැසේජ් දාලා ගිහලා තියෙන්නේ? ඉන්න මේ දාලා තින්නේ මොකද්ද? මං ඉන්නම පෙන්න. මං කිව්වා ඔයා හෙන්නේ නැහැ කියනකොට මං කිව්වද නැද්ද දිලු? මට සර් ඒකත් ඇහුන්නේ බලන්න chat එකේ. නැහැ. දැන් තියෙනවා. දැක්කස ඔයා නිසා තමයි දැම්මේ මං ඒක. ඒ වෙලාවේ. ඔයා කිව්වා මම හෙන්නේ නැහැ කියලා මං කිව්වා ඉන්නකෝ මං chat එකට දාන්නම් කියලා දැම්මා. මට බැන බැන හොයන්න දෙනේ මේ මිනිස්සයා මේක එච්චර කියලා දුන්නේ නැහැ කියලා. ඈ සොනාලි ඇන්සර් ගෲප් එකෙන් ඉල්ලගත්තා. ඔයාට ඇහෙන්නේ නැහැ කියපු නිසා තමයි බය වෙලා දැම්මේ. සර් මේ පොතේ මැද පිටුවේ කරේ මේ ඉතින් ඈ දැන් නෝට් එක යන තැන නෙමෙයිනේ ලියන්න ඕන. මං කිව්වේ වෙනම කොලයක කරන්න කියලා. හොඳේ. මං කිව්වේ වෙනම කොලයක කරන්න. මේක අවශ්‍ය දේකට මං කියන්නම් කියලා කිව්වේ. දිලුම් හරි ඈ. ඔයාගේ මෙතඩ් එක හරි කරපො. හරි. දිලුම් හරි. ඕක ඉතින් හැමෝම හරියන්න ඕන බොහෝම සුළු දෙයක්. අපි ගොඩාක් කාලේ අරගෙන මේක මීට පැහැදිලි කරලා කරගෙන ගියාට බොහෝම සුළු දෙයක්.
රශිනී එකයි ඒක හරි. අනිත් එක හදනවා සර් තාම. හරි. මෙච්චර වෙලා නේද? ඔක කොච්චර අමාරුද? අංජිල මම මේ ඕපන් කරන් ඉන්නේ වාගේ මේක. මං අනිත් අය මට උත්තර ටික එවන්න හිමීට නෙවෙයි දැන් එවන්න ඕන. අංජිල පොඩ්ඩක් ඔයා මට මේ පැත්තට බලන්න. ඔයාමට එකයි නේද එවලා තියෙන්නේ? උත්තර දෙන්න ඕන. හරි එකයි එවලා තියෙන්නේ. රයිට්. දැන් මෙතන මට කියන්න පුතේ 10.3.9.8 කියන්නේ මොන ක්ලාස් එකේ IP එකක්ද? මොන ක්ලාස් එකට අයිති IP එකක්ද? හරි ඒ ක්ලාස් එකට අයිති IP එකක්. දැන් ඔයා කියනවා මේකේ ඒ ක්ලාස් කියලා. මම ලියනවා මෙතනින් ඒ ක්ලාස්. ඒ ක්ලාස් කියලා ලියුවා. දැන් අපි කලින් කතා කරා මේ IP address වල network ID එකක් සහ host ID එකක් ගැන කතා කරා. හැම IP address එකක්ම කොටස් දෙකකට බෙදෙනවා කියලා කිව්වා. මොකද්ද? එකක් network ID එක, අනිත් එක host ID එක. එහෙම කිව්වද නැද්ද? අංජිල කිව්වා. අපි ඇයි මේ network ID එකක් සහ host ID එකක් විදියට
කොටස් දෙකකට බෙදාගන්න මොකටද බලන්න අපි කලින් කියපු දේවල් එක්ක host id එක හරි හොඳයි දැන් මම ඊට පස්සේ කියලා දුන්නා මේ එක එක ක්ලාසස් වල මොන විදියටද අපි network id එක හොයාගන්නේ host id එක හොයාගන්නේ කියලා කිව්වද මං මං කියලා දුන්නද මොකක්ද network id එක මොකක්ද host id එක කියලා එක එක ක්ලාසස් වල මං කිව්වද හොයාගන්න විදිය කොහොමද කියලා අංජිල එතකොට මට ඒ අනුව කියන්න පුතේ රශිනි බින්දු දෙකක් යටින් එකතුත් කරලානේ එහෙම දාන්න එපා හැකිතාක් එක පේලිය ලියන්න රශිනි हाँ सर එහෙම දාන්න එපා නෑ නෑ මම දන්නවා ඉඩමදි පාඩුවට තමයි කරේ කලින් මැනේජ් කරලා try කරන්න එහෙම කරන්න මේ මෙහෙම විදියට කරාට පස්සේ පොඩි කන්ෆියුෂන් එකක් එනවා සමහර වෙලාවට එහෙම වෙන්න පුළුවන් ඒක නිසා හැකිතාක් එක පේලියට ගන්න උත්සාහ කරන්න උත්තරේ වැරදි නෑ උත්තරේ හරි අරගත්තු විදියත් හරි රයිට් ඔයාගේ හරි හරි සකුණේ මැසේජ් එකක් දාලා තියෙනවා වාට යන්න පුළුවන් අංජිල විනාඩියක් ඉන්න මම මේ ටික බලනවා ටක් ගාලා බලලා අසුන්ත මෙහෙම මේ කප අර ගොඩක් කපලා එක බින්දුව වෙනස් කරන්න එපා කප එතකොට සමහර වෙලාවට බලා ගැනීමේ අපහසුතාවල් එනවා මට තේරෙනවා මොකද්ද කරලා තියෙන්නේ කියලා ඒ වුණාට විභාගෙට ඒ දේ කරන්න ලෑස්ති වෙන්න එපා ඔයාගෙත් හරි මම මේ ෂෙයා එක බලන්න ඔයගලන්ට පේන්නම තමයි මම මේ ටික බලන්නේ දරුවනේ බිනරි හරි ඕ බිනරි විතරයි කරලා තියෙන්නේ සොනාලිය කරලා නැද්ද
මේ අර ගෝස්ට් මාක් එකෙන් ඉන්නේ කවුද? සුදීපද හසුන්තද? සුදීපනේ. ඔව් මේ සුදීප. මේ ගිටාර එක දාන් ඉන්නේ සුදීප නේද? මං දැක්කේ ගෝස්ට් වගේ. සුදීප නේද ගිටාර එක දාන් ඉන්නේ? ඔව්. අංජල ඔහම ඉන්න මං ඔයාට කියලා දෙනවා. මං ඒ අතරේ මේ ටික බලන්න ගත්තේ. ඔයා ගාවට මං ආයෙ එනවා. ඔයා ඇතෑරියේ නෑ. දයන් හරි. තොනාලි මේ එකක් කියලා කෙලින් අනිත් එක කියලා හරහට. හරි සොනාලිගේ සහ බිනරිගේ එක හරි. කෝ මෙයා මේක හදපු විදිය. කවුද කසුනිකාවෙන්දි නේද පුතේ? ඔව් සර් මගේ ඔයා මේක හදපු විදිය කොහොමද? ඒ කියන්නේ සර් ඇන්ඩ් එක ගත්ත විදියද? ඔව්. ඔය දැන් ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක දාලා. හරි. අපි ඩිෆෝල්ට් සබ්නෙට් එක දාන්න ඕනේ නේද? මං කිව්වේ ඒක කම්පියුටරේ කරපු විදිය මේකනේ. දැන් කම්පියුටරේ අපිට කරලා පෙන්නුවේ මෙහෙමනේ. මෙන්න මේ විදියට. මේ විදියට තමයි කම්පියුටරේ අපිට මේක කරලා මේ ගාන හදලා දුන්නේ. එයා දානවා ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක අදාළ IP ක්ලාස් එක අනුව. IP ඇඩ්‍රස් එකේ ක්ලාස් එක අනුව ඩිෆෝල්ට් සබ්නෙට් එක දාන්න එයා දන්නවා. එයාට කියලා දීලානේ තියෙන්නේ. අදාළ IP ක්ලාස් එක අනුව මෙන්න මේ විදිහට තමයි ඔයා ඩිෆෝල්ට් සබ්නෙට් එක දාගන්න. අපිත් ඒක ඒ විදිහට දාගන්න ඕන. අපි කියන්නේ මේ අපි දැන් හදන්නේ කම්පියුටරේ කරන විදිහටනේ. අපි කම්පියුටරේලා තමයි මේකට උත්තරේ හොයන්නේ. එතකොට මෙතන මං හදලා තියෙන්නේ මේ කම්පියුටරේ කරන දේ තමයි මම මේ කරලා තියෙන්නේ. IP එකක් දුන්නා. ඒ IP එකට ඩිෆෝල්ට් සබ්නෙට් එක එයා දාගන්න. ඩිෆෝල්ට් සබ්නෙට් එක දාන්නේ මේ විදිහටයි ක්ලාස් C එකට. මම පෙන්වුවේ network ID එක පැත්ත එක කරනවා. host ID එක පැත්ත බිඳුව කරනවා. ක්ලාස් C එක ගැන තමයි මම මේ කතා කරන්නේ. ඉතින් ඒ විදිහට කතා කරලා මම ඔයගලන්ට දුන්නා ක්ලාස් B එකයි A එකයි. තේරුණාද දුවට මං කියන එක? ඔව් සර් මට තේරුණා මේ ස්ක්‍රීන් එක තිබුණේ නැහැ මට ඒක අමතක වුණා. ඔයා ස්ක්‍රීන් එක දකින්න නැතුවද හැදුවේ? ඔව්. දැනුත් පේන්නේ නැද්ද මම මේ කියන එක? පේනවා සර්. පොඩ්ඩක් ඒ විදිහට මට හදලා දාන්න ඕනේ නැත්නම් ඔක හැදෙන්නේ නැහැ. හරි? ඒක හදලා දාන්න ඕන පුතේ. සර් කවිෂට මේ මොකද්ද කවිෂ ලෙඩ වෙලා කියලා කිව්වේ ඒක ඇහුව මේ දවස් ටිකේ එන්න බැරි වුණේ කොහොමද දන්නේ ඒ පැත්තේ කොරෝනාත් තියෙනවා මේ ගෙවල් කීපයකට තියෙනවා එයාලා ගෙවල් ළඟට හැදිලලු කොහොමද දන්නේ යාටත් වුණා වගේලු මෙහිමයි සමහරුන්ට ඕක ළඟ තියෙන කොටත් බයටත් ඕක වෙනවා උණ ගන්න ඒ පාර හිතනවා ඕකයි කියලා ඒ පාර PCR උත් කරනවා අන්තිමට ඔව් බෙහෙත් එහෙම අරගෙන මේ පස්සේ දැන් හොස්පිටල් යන්න ඕන ඒ කියන්නේ PCR එකක් කරගන්න වෙනවා එහෙමද
එයාලා නැන්දටද කාටද හැදිරලු පොසිටිව්. කොහොමත් ඉතින් එහෙමනම් කරන එක හොඳයි. වැක්සින් ගහලත් දන්නේ නැහනේ. එයාලයි අම්මලා තාත්තලා ගහලා එයා වැක්සින් ගහලා නැද්ද කොහෙද? ඔයාලත් ඕක හොයලා බලලා හැකි ඉක්මනින් ගහගන්න. හැකි ඉක්මනින් ගහගන්න. එතකොට ටිකක් තියෙන අවධානය මට. දැන් ඊයේ මගේ ක්ලාස් එකක දරුවෙක් 11 වසරේ මේ ඒ දරුවගේ තාත්තා එයා වැක්සින් ගහලා පැලිසර කැම්ප් එකේ වැඩ කරන්නේ නේවි කැම්ප් එකේ. ගිය සඳුදා කියන්නේ මේ සඳුදා කැම්ප් එකේදී එකපාරට කලන්තේ දාලා ඇදගෙන වැටිලා. දැන් එයා බලනකොට එයා පොසිටිව්. දැන් නම් ගොඩක් හොඳ තත්ත්වයේ ඉන්නවලු ප්‍රශ්නයක් නැහැලු. මේ ඊයේ කිව්වේ මට ඒ ළමයා විස්තරේ. දැන් ඕක ඒ කියන්නේ අර භයානකම තත්ත්වයට ඇවිල්ලා තින්නේ අපිට එච්චර ගාණක් නැති වුණාට භයානකම තත්ත්වයකට ඇවිල්ලා තින්නේ. ඒ නිසා හැකිතාක් වැක්සින් එක කොහොම හරි ගහගන්න ඕගොල්ලෝ මොනවා හරි try එකක් දාලා අඩු ගානේ මේ ඕගොල්ලන්ගේ අදාළ පැති වල ඉන්න GS හරි නිතර contact කර බලන්න කවදද දෙන්නේ කියන්නේ. 18 ඕගොල්ලන්ට හැකි ඉක්මනින් ගාස ගන්න. එළියටවත් බහින්න එපා. බලන්න යාළුවා ගැන පොඩ්ඩක් සොයලා බලලා මටත් අප්ඩේට් එකක් දෙන්න. අර කලින් මේ මෙහෙම ප්‍රශ්නයක් කියලා කෙනෙක් හිටියා නේද? ඒ දරුවෝ මට නම මතක නැහැ මොකද්ද කියලා. එහෙම ගැටලුවක් නැහැ කියලාත් මැසේජ් එකක් දාලා තියුණේ ඊට පස්සේ. ඔව් සඳුනේද කවුද මම මතක නැහැ. මේ ඒ අක්කට මේ මම මැසේජ් එකක් දැම්ම මේ නෝටුත් දැම්මා. ඒ වුණාට මේ කිසි කතාවක් නැහැ ආගෙම. ඊළඟ එකත් කරලත් දන්නේ නැහැ අපවනේ. අනේ මට හැබැයි මේ නෙගටිව් ඩවුඩක් නෑලු. ඔයා මට මැසේජ් එකක් දාලා තියෙනවා සර් නෙගටිව් ප්‍රශ්නයක් නැහැ කියලා. ඊට පස්සේ මමත් එයා ඉල්ලපු එකට ආප රිප්ලයි එකක් දැම්මා. මං හිතන්නේ වීඩියෝ එක හරි කොහේ හරි මං දැම්මා මට මතක විදියට. ඊට පස්සේ මුකුත් රිප්ලයි නැහැ. අංජල දැන් මේ තේරුම් ගත්තද මම මේ වාට මේක කියලා දෙමින් ගමන හිටියේ? කද්ද උනේ වගේ ඕපන් බෝඩ් එක එහා පැත්තට ගියා. සර් මම ලොග් අවුට් වෙනවා මේ අද ඔෆිස් යන්න යනවා සර්. හරි පුතේ. රයිට්. ඕකේ. දැන් කොහොමත් ආ වැඩි වෙලා අපිට කරන්න වෙලාව නැහැ. හැබැයි මේකේ නෝට් එක මම ලියන්නද? නෝට් එකක් තියෙනවා ලියන්න දෙන්න. මං ඉල්ල ගන්නම් සර්. හරි. අංජලගේ වැඩේ ගැස්සුණානේ පොඩ්ඩයි. ෂෙයාර්ඩ් ස්ක්‍රීන් එක පේනවද? හරි හසුන්ත. අංජල ෂෙයාර්ඩ් එක පේනවද? ෂෙයාර්ඩ් ස්ක්‍රීන් එක පේනවද අංජලට? ඔව් ක්ලාස් අපි ක්ලාස් ABC කියලා ක්ලාසස් 3ක් තියෙනවා. ඒ හැම ක්ලාස් එකකම මම කිව්වා මේ IP එක කොටස් දෙකකට බෙදෙනවා කියලා. net ID සහ host ID කියලා. එතකොට මේ ක්ලාසස් වල net ID එක බෙදෙන විදිය සහ host ID එක බෙදෙන විදිය මං කිව්වා. කියලා දුන්න කොහොමද කියලා. මතකද ඒ ක්‍රමේ අංජල? ඔව් මතකයි. එතකොට දැන් අපි මේ IP ඇඩ්‍රස් එකක් දීලා ඒක හරහා කම්පියුටරේ ගැන මේ කතා කරන්නේ. ඒ IP ඇඩ්‍රස් එකට අදාළ නෙට්වර්ක් ඇඩ්‍රස් එක සොයද්දී මොකද්ද හඳුන්වලා දෙන්නේ? ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එකක්. එතකොට මේ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක
ක්ලාස් IP ක්ලාස් එක අනුව යොදන විදියක් තියෙනවා. මම ඒක ක්ලාස් C එකට යොදන හැටි ඔයගලන්ට කියලා දුන්නා. default subnet mask එක මේ IP ක්ලාස් එක අනුව යොදන විදියක් තියෙනවා. IP ක්ලාස් එක අනුව කොහොමද net ID එක තීරණය වෙන්නේ? කොහොමද host ID එක තීරණය වෙන්නේ? අන්න ඒ ආකාරයටම මේ network ID එක සහ host ID එක යෙදෙන ආකාරයටම තමයි මේ default subnet mask එක පාවිච්චි කරන්නේ ක්ලාස් එක අනුව. අපි උදාහරණයක් විදිහට ක්ලාස් C IP එකක් ගත්තොත් එතන network ID එකට octets කීයක් වෙන් වෙනවද? උදාහරණයක් විදිහට ක්ලාස් C IP එකක් ගත්තා octets 3යි. එතකොට network ID එක host ID එකට octets කීයක් වෙන් වෙනවද? එකයි. right. එතෙන්දී අපි default subnet mask එක හදන්නේ මේ class C එකේ network ID එකට වෙන් වෙන මේ octets තුනේ තියෙන bits ඔක්කොම එක කරනවා. ඔක්කොම bits ටික එක කරනවා. ඊළඟට host ID එකට වෙන් වෙන octet එකේ bits ටික මොකද්ද කරන්නේ? ඔක්කොම බිඳුව කරනවා. මේ class C එක. ඒ class C එකේ network ID එකට octets 3ක් වෙන් වෙනවා. host ID එකට එක octet එකක් වෙන් වෙනවා. මේ host ID එක සහ network ID එක බෙදෙන විදියට තමයි subnet mask එකත් arrange කරන්නේ class එකකට. ඔය class C එකක්. ඊළඟට class B එකක් ගත්තොත් Angela. class B එකක network IDs ලා කීයක් ඉන්නවද? host IDs ලා කීයක් ඉන්නවද? කොහොමද බෙදෙන්නේ? network ID එකට octets කීයද? class B එකේ දෙකයි right. host දෙකයි network ID දෙකයි. එතකොට මෙතෙන්දි කොහොමද subnet mask එක default subnet mask එක යෙදෙන්නේ? කොහොමද default subnet mask එක යෙදෙන්නේ? කවුද එක වෙන්නේ? කවුද බිඳුව වෙන්නේ? විශේෂයෙන් මේ class B එකේ host මොකද්ද වෙන්නේ? host එකට මොකද්ද වෙන්නේ? බිඳුව වෙනවා. එතකොට host බිඳුව වෙනවා නම් octet කීයක් බිඳුව වෙනවද? class B එකේ bit කීයක් බිඳුව වෙනවද? class B එකේ bit කීයද? හරි. එතකොට bit කීයක් එක වෙනවද class B එකේ? bit දෙකයි දෙක වෙන්නේ. class B එකේ bit කීයක් එක වෙනවා class B එකේ? bit දෙකයි දෙක වෙන්නේ. ඔව් දැන් අංජල කියනවා class B එකේ bits දෙකයිලු එක වෙන්නේ. ඕගොල්ලෝ මොකද කියන්නේ? ඔන්න පස්සේ තමයි අංජල දාන්නේ bits 16. මම දෙපාරක් ඇහුවා. හොඳට මතක තියාගන්න. මම එක එක විදියට මේක අහනවා. bits 16 කියන්නේ octet කීයද? අංජල? ඔන්න ඔහොම මතක තියාගන්න. ඒ කියන්නේ මොනවාද පොතට වහල් වෙන්න එපා. පොතට වහල් වෙන්න එපා කවුරුවත්. අවබෝධ කරගන්න. මම අර සොනාලි ඇන් කතාව කියනකොට එයා දුන්න පහසු ක්‍රමයක්. මං ඒක කිව්වේ එතෙන්ට යන්න එපා. මං කියලා දෙන්න. දැනට මේ chart එක විතරක් මතක තියාගන්න. මං අනිවාර්යෙන්
ඔය ටික කරනකොට ඔයගොල්ලෝ ගන්නවා මේ ඔය ඕනනම් ඔක්කොම එන්න මට ඒත් ප්‍රශ්නයක් නැහැ. නොදන්න අය අනිවාර්යෙන් මම අරගන්න. මම එදාට ඔයගොල්ලන්ට කියන්නම් ඊට කලින් කියලා ලින්ක් එක එවන්න. හැබැයි එතෙන්දි මට ක්ලාස් එක arrange කරන්න බෑ ඔයගොල්ලන්ට පුළුවන් වෙලාවට. හොඳේ. ඒක arrange කරන්න බෑ. ඔයාලා කොහොම හරි මේ වෙලාවට arrange කරන් එන්න ඕන. right හරි. අපිට මේකේ note එක ලියන්න තියෙනවා. අපි එහෙමනම් අද කතා කරා default subnet එක ගැන. මේක සම්මත උපජාල ආවරණය සම්මත එක. මේකේ කස්ටම් එකකුත් තියෙනවා වෙනස් වෙන එකකුත් තියෙනවා. මතක තියාගන්න මේ සම්මත එකක් දුන්නේ මොකද්ද? පරිගණකයට සම්මත එකක් හඳුන්වලා දුන්නේ එකම එක ජාලයක පිහිටන නිසා. එක ජාලයක් ගැන හොයද්දි විතරයි මේ සම්මත එකක් දීලා තියෙන්නේ. මතක තියාගන්න. එක ජාලයක් ගැන විතරයි මෙතෙන්දි කතා කරන්නේ. හරිද? එක ජාලයක කියන්නේ එක ජාලයක IP එකක් ගැන විතරයි කියන්නේ එකම ජාලයක්. මේ ජාලේ කැඩිලා ගිහිල්ලා නැහැ. හොඳේ. අන්න ඒක මතක තියාගන්න. එතන තියෙන එක ජාලයයි. එක network ID එකකට අදාළ ජාලයක් විතරයි එතන තියෙන්නේ. ඒ නිසා තමයි මේ සම්මත උපජාලාවරණයක් හඳුන්වලා දුන්නේ. එක ජාලයක් ගැන කතා කරන අවස්ථාවේදී විතරයි ඒක හොඳට මතක තියාගන්න. මේ කතා කර එක ජාලයක් ගැන විතරයි. තේරුණාද? දිලුම් රශිනී සොනාලි ඔව් සර් පැහැදිලි. හරි රයිට්. එහෙමනම් අපි මේකේ නෝට් එක දැන් අද ලියන්න වෙන්නේ නැහැ. අපි ප්‍රැක්ටිකල් කරා ගොඩක් දේවල්. ඊළඟ දවසේ ඉස්සෙල්ලාම ඉක්මනට නෝට් එක ලියලා මේක ඉතුරු ටික කන්ටිනියු කරන්න පටන් ගන්න. ඒ කියන්නේ හෙට උදේ. දැන් අපි හදපු දෙක පොතේ හදන්න ඕනද? මොකද්ද? දැන් අපි හදපු දෙක පොතේ හදන්න ඕනද? අනිවාර්යෙන් හදන්න ඕන. මං කියන වෙලාවට දැම්ම නෙමෙයි. ඔය කොළ දෙක කොළ ටික පොත ඇතුලේ දාලා තියෙනවා. නැත්තම් මට ඕක මුකුත් නැහැ. නෝට් එක ලියන්න කියලා උදාහරණය කියලා මේක දෙන්න තියෙනවා. වැඩක් නැහැ. එහෙම උදාහරණ කරලා මට වැඩක් නැහැ. ඔයාලට පුරුදු කරන්න මට. ඔක කීප සැරයක් තැන් තැන් වල ලියන එක හොඳයි. ඒකයි මට අවශ්‍ය. නැත්තම් මට ලේසි මේක දැම්ම මෙන්න මේක ලියා ගන්නකෝ එච්චරයි. මටත් හරි ලේසි. ඔය කොළ ටික කවුරුත් අරන් තියාගන්න. ඕක ඕන වෙන තැනක් එනවා. කොලේ අලවන්න බෑ. මං එකගේ කොලේක ලියන්න ඒත් ලස්සනට කරන්න ඕන. පොතේ කරන එක ඊට ලස්සනට කරන්න. පොතේ ලියන්න වෙලාවක් එනවා. ඒ වෙලාවට ලියන්න. right? අද ෆොටෝ එකටත් පරක් වුණා නේ රශිනී. ඔව් අපේ ෆොටෝ එකට පරක් වුණා. හොඳයි අපි ෆොටෝ එකත් අරගෙන ඉමුකෝ. කට්ටිය ඔන් කරන් බලන්න. පෙන්නම් බලන්න මූණු ටික. සර් මට නම් අමාරු සර් බැටරි නැහැ. එහෙනම් මූණ අංගන් ඉන්න කමන්නේ. හරි දයන් පෙන්නනවා රශිනී අක්කයි නංගි දෙන්නා ඉන්නවා. හරි හොඳයි. පොඩ්ඩක් ඉන්න. right. හරි පුතේ මූණ වහගන්න. right. එහෙනම් අපි ආපහු හම්බ වෙනවා හෙට උදේ 5ට. උදේ 5ටනේ අපි කරන්නේ නේ සෙනසුරාදා. ඔව් සර්. ඔව්. එහෙනම් හෙට උදේ මුණ ගැහෙනවා. අදට අපි ක්ලාස් එක නිමා කරනවා. ප්‍රවේශමෙන් ඉන්න. නැවත කියනවා ප්‍රවේශමෙන් ඉන්න කියලා. හැකි ඉක්මනින් වැක්සින් එක ගා ගන්න හැමෝම. සුබ දවසක්. උදේ නැගිටලා ක්ලාස් එකට එන්න. හෙට උදේ 5ට නේ. ඔව්. ඔන්න වෙනස් කරන්න එපා කියලා කිව්වේ ඔයාමයි.
මං ඊයේ කතා කරා වෙනස් කරා. හරි හරි. හරි සර්. හරි පුතේ ඔබ right. දවසක් සර් මේ ප්‍රශ්නයක් අහන්න තියෙනවා මේ. කියන්න දිලුම් කවන්න යන්න. මේ ඒ කියන්නේ ෆයිබර් වගේ ලයින් එකක් ගන්න ඒ කියන්නේ මට නෙමෙයි ඒ කියන්නේ මේ දැනගන්න අහන්නේ කීයක් විතර ඒ කියන්නේ යනවද එහෙම. එයාට ටෙලිෆෝන් තියෙනවද දැනට? නෑ ඒ කියන්නේ මට නෙමෙයි මං අහන්නේ ඒ කියන්නේ. හරි හරි. ඒ කියන්නේ මේ දැනගන්න ගන්න ඕන කෙනාට ටෙලිෆෝන් තියෙනවද මේ වෙද්දි? ලෑන්ඩ් ෆෝන් එකක් තියෙනවද? ලෑන්ඩ් ෆෝන් එකක් තියෙනවා. තියෙනවා. ඒරියා එක මොකක්ද එයාගේ? ඒ කියන්නේ ඉන්න පැත්තනේ. ලොකේෂන් මොන වගේ ලොකේෂන් එක? ගින්තට. පාර අයිනේද ඇතුලේද? ළඟ. ඒ කියන්නේ පාරෙන් පොඩ්ඩක් ඇතුලට. කොච්චර විතර ඇතුලේද? ටිකක් ඒ කියන්නේ පොඩි දුරක් වගේ තියෙන පොඩි දුරක්. පොඩි දුරක් කියන්නේ කිලෝමීටරයක් දෙකක් නෑ. නෑ එච්චර නෑ. මීටර් 10ක් 15ක් වගේ. රයිට්. කිසි ප්‍රශ්නයක් නෑ. යාට ගන්න පුළුවන් ලෑන්ඩ් ෆෝන් එකේ තියෙන නිසා රික්වෙස්ට් කරාම ඉමීඩියට්ලි රික්වෙස්ට් කරා හැබැයි ගිහිල්ලා රික්වෙස්ට් කරන්න ඕන ටෙලිකොම් එකෙන්. එයාට රුපියල් 4000ක් විතර වගේ තමයි ඔකට ගෙවන්න වෙන්නේ. කනෙක්ෂන් එක ගන්නකොට ඒක බිල්ලට ඇඩ් වෙන්නේ. අලුතෙන්ම ගන්නව නම් 8000 ගාණක් වගේ යනවා. මට මතක විතර අලුතෙන්ම ගන්න නම් කියන්නේ ලයින් එක නැති තැනකට අලුතෙන්ම ඇදලා ගන්නවා නම් ඔක්කොම කරනවා නම් 8000 ගාණක් වගේ යනවා. නැත්තම් 4000ක් ඇතුළත ගන්න පුළුවන්. ඒ කියන්නේ අලුතෙන්ම අදිනවා නම් කියන්නේ වෙනම ඒ කියන්නේ ඒ තැනට නැතුව අලුතෙන්ම අදිනවා නම් රුපියල් 8000 ගාණක් යන්නේ. එතකොට ඔය තැන්වල තියෙනවානේ DBs distribution boxes තියෙනවා. හරිද? ඒ DBs වලින් තමයි ඔක බෙදලා දෙන්නේ. එතකොට ඔයා අලුතෙන්ම ගන්න ආසන්නේ මීටර් 100ක් වගේ ආසන්නේ distribution boxes තියෙන box එකක් තියෙනවා නම් ඒක පිරීලා නැත්තම් ඕකේ users ලා අරගෙන පිරනවනේ. loops අරගෙන පිරනවා. පිරීලා නැත්තම් ඒ ඔයාට යන්නේ රුපියල් 8000 ගාණයි. නැත්තම් මීටර් 100ට වඩා එහා යනවනම් ඔයාගෙන් පොඩි charge එකක් ගන්නවා. charge එකක් අරගන්නවා අර extra wiring එකක් තියෙනවනේ. මීටර් 100ට එහා රුපියල් 2500ක්ද කොහෙද වැඩිපුර ගන්නවා. ඒව ඔක්කොම බිලට ඇඩ් වෙන්නේ. අලුතෙන්ම ගන්නව නම් 8000 ගාණක් තමයි ගෙවන්න තියෙන්නේ. හරි සර්. හරි නෑ මට ඒක ප්‍රශ්නයක් ආවේ. ඒ කියන්නේ ෆයිබර් හින්දා ටිකක් ලොකු ගාණක් යනවා කියනවා මම හිතුවේ. නෑ ෆයිබර් කියලා මේ දැන් නෑ ඕක වෙමයි දිලු. දැන් තියෙන ඒවා ඔක්කොම ඔය කොපර් ලයින් තියෙන ඒවා ඔක්කොම අයින් කරගෙන යනවා. උන් හරි කැමති බොහොම කැමැත්තෙන් දෙන්නේ කොපර් ලයින් අයින් කරන්න හරි ආසයි. කියලා සුරංග කොපර් ලයින් නොදයක් කියලා තියෙන්නේ. කොපර් ලයින් අයින් කර යනවා. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ෆයිබර් එකේ මේ පවර් ගියාට පස්සේ ඔක්කොම ටික ටක් ගාලා ඔෆ් වෙලා යනවා. හරි? ඒක වෙනවා. ටෙලිෆෝන් වැඩ ගන්නෙත් නැහැ. ඒකට තියෙනවා වෙනම ඇඩැප්ටර් එකක්. ඇඩැප්ටර් කියන්නේ පවර් පැක් එකක් වගේ තියෙනවා දිලුම්. පවර් පැක් එක නම් රුපියල් 600 ගාණක් වගේ වෙන්නේ. පවර් පැක් එකෙන් පැය 4ක් විතර දුවන්න පුළුවන් වෙන්නේ. ඒක වෙනම අපි ගන්න ඕන. ඒක ගත්තත් පවර් පැක් එක අවුරුද්දකට වැඩිය පාවිච්චි කරන්න බෑ. පවර් පැක් එක යනවා. හරි සර් හරි. thank you sir. අර ප්‍රශ්නේ තියෙන්නේ පවර් ගිය ගමන් ටෙලිෆෝන් නැහැ මුකුත් නැහැ. හොඳයි. හරි සර්. හරි thank you sir. හරි පුතේ right. okay මුල්සන්නයි.